අයිබෝවන් ඔබ සැමට අප සාමාන්‍ය පෙළ විභාගයට මෙවර පෙනී සිටින ඔබ සැම වෙනුවෙන් කොළඹ මහානාම විද්‍යාලය මගින් සංවිධානය කර ඉදිරිපත් කරනු ලබන වීඩියෝ පාඩම් මාලාවේ තවත් එක් පාඩමකටයි ඔබ මේ සම්බන්ධ වී සිටින්නේ. අද පාඩම 11 ශ්‍රේණිය ගණිතය විෂය මාලාවේ ප්‍රතිශත. මේ ප්‍රතිශත පාඩමේ හීනවන ශේෂ ක්‍රමයේ යටතේ පොලිය ගණනය කිරීමේ විෂය කොටස ගැන තමයි අද අපි සාකච්ඡා කරන්නේ. මෙම විෂය කොටස ගැටලු කීපයක් මගින් තමයි අද දින සාකච්ඡාවට බඳුන් වන්නේ. අපි බලමු පළවෙනි ගැටලුව. රුපියල් 40000ක මුදලක් ණයට ගත් අයෙක් පොලි රහිතව සමාන මාසික වාරික 4කින් ගෙවන්නේ නම් මාසික වාරිකයක වටිනාකම කීයද? දැන් රුපියල් 40000ක් එයා ණයට ගන්නවා. මේ ණයට අරගෙන වාරික 4කින් මේක ගෙවනවා. ඒතර වාරික 4කින් ගෙවනකොට රුපියල් 40000 4ෙන් බෙදුවාම අපිට එනවා රුපියල් 10000ක්. එතකොට රුපියල් 10000 ගානේ මාස 4කදී මේ ණය මුදල ගෙවිලා ඉවර වෙනවා. දැන් අපි ඊළඟ ගැටලුවේදී සාකච්ඡා කරනවා මේ රුපියල් 40000ක ණය මුදලට පොලියක් සමග මෙම ණය මුදල කොහොමද ගෙවන්නේ කියලා. දැන් මේ රුපියල් 40000ක ණය මුදල ණයට ගත්ත අයෙක් 118ක වාර්ෂික පොලියක් සමග ණය මුදල හා පොලිය සමාන මාසික වාරික 4කින් එකවර ගෙවන්නේ නම් ගෙවිය යුතු මුළු මුදල. රුපියල් 40000ක මුදලක් ණයට ගත්ත අයෙක් 118ක වාර්ෂික පොලියත් සමග. දැන් ඉස්සෙල්ලා ගානේ පොලිය තිබුණේ මේ මාසේ පොලිය තියෙනවා. මේ ගානේ පොලිය තියෙනවා. මාස 4කින් තමයි මේ ගානෙත් මුළු මුදල ගෙවන්නේ. මුළු පොලිය අපිට හොයන්න පුළුවන්. ඔයගලන්ට බලන්න පුළුවන් රුපියල් 40000 ගුණ කිරීම 100න් 18 ගුණ කිරීම 12න් 4. මේක දැන් 12න් 4න් ගුණ කරේ අවුරුද්දට මාස 12ක් තියෙනවා. 12න් බෙදුවාම එන්නේ එක මාසයකට පොලිය මාස 4කට පොලිය හින්දා 12න් 4න් ගුණ කරලා තියෙනවා. එතකොට රුපියල් 2400ක් පොලිය වශයෙන් ලැබෙනවා. ඊළඟට මෙයා ණය මුදල සහ පොලිය එකවර ගෙවන්නේ. එකවර ගෙවනකොට අවසානයේදී අපි ගෙවන්න ඕනේ ආපසු ගෙවන්න ඕන මුළු මුදල අපිට එනවා ණයට ගත්ත මුදල සහ පොලියේ එකතුව. ණයට ගත්ත මුදල රුපියල් 40000යි, පොලිය රුපියල් 2400යි. එතකොට එයා ගෙවන්න ඕනේ රුපියල් 42400ක්. දැන් අපි ඊළඟ ගැටලුව රුපියල් 40000ක මුදලක් මේ 40000 මුදල ණයට ගන්නවා 118 වාර්ෂික පොලියටම. සමාන මාසික වාරික 4කින් ගෙවනවා. එතකොට සමාන මාසික වාරික 4කින් තමයි ගෙවන්නේ. එතකොට අපි මේකෙදි කොහොමද බලමු පොලිය ගණනය කරන්නේ. මාසිකව ගෙවන ණය මුදලේ කොටස මාසයකට මෙම ණය මුදලෙන් කොච්චරක් ගෙවනවද කියලා අපි මුලින්ම හොයා ගන්නවා. ඒක කලිනුත් එව්වා. රුපියල් 40000 4ෙන් බෙදුවාම මාසයකට රුපියල් 10000ක මුදලක් අපි ගෙවන්න ඕනේ. ණය මුදල විතරක් නම් ණය මුදලෙන් රුපියල් 10000ක් මාසයකට අය වෙනවා. ඊට අමතරව පොලියකුත් අය වෙනවා. දැන් පළවෙනි මාසයේ පොලිය මම ගණන් හදලා තියෙනවා රුපියල් 40000 ගුණ කිරීම 100න් 18 ගුණ කිරීම 12න් 1. 40000 100න් 18න් ගුණ කරලා තියෙනවා. එතකොට එනවා අවුරුද්දකට පොලිය. ඒක 12න් බෙදුවාම එහෙම නැත්නම් 12න් 1න් ගුණ කරාම එනවා මාසයකට පොලිය. දැන් එක වාරිකයක් ගෙවනවා. පළවෙනි මාසෙ ඉවරුනහම වාරිකයක් ගෙවුවට පස්සේ ණය මුදල අඩු වෙනවා. ණය මුදලෙන් රුපියල් 10000ක් පළවෙනි මාසෙ ඉවරනකොට එයා ගෙවලා තියෙන්නේ. පොලියකුත් ගෙවලා තියෙන්නේ. ණය මුදලෙන් 10000ක් ගෙවලා තියෙන්නේ. ඒතර දෙවනි මාසයේ ණය මුදල වෙන්නේ රුපියල් 30000යි. දෙවන මාසයේ පොලිය රුපියල් 30000 ගුණ කිරීම 100න් 18 අර විදිහටම 12න් එකෙන් ගුණ කරා රුපියල් 450යි. දැන් පොලිය අඩු වුණා. පොලිය අඩු වුණේ ඇයි? ණය මුදල අඩු වුණු නිසා. දැන් තුන්වෙනි මාසෙ වෙනකොට තව රුපියල් 10000ක් ගෙවලා තියෙන්නේ. එතකොට රුපියල් 20000යි ණය මුදල. ඒකටත් ඒ විදිහටම පොලිය ගණනය කරලා තියෙනවා රුපියල් 300යි. හතරවෙනි මාසයේ පොලිය වෙන්නේ රුපියල් 10000යි. හතරවෙනි මාසෙට ණය මුදල එන්නේ 100න් 18න් ගුණ කරා 12න් 1න් ගුණ කරා එතකොට රුපියල් 150යි. දැන් මේ ක්‍රමය තමයි හීනවන ශේෂ ක්‍රමයට පොලිය ගණනය කරනවා කියලා කියන්නේ. ණය මුදල අපි වාරික වශයෙන් ගෙවනකොට ණය මුදල අපි ගෙවාගෙන යනකොට වාරිකයක් ගෙවුවාම ණය මුදලෙන් කොටසක් අඩු වෙනවා. ඒතකොට මේ අඩුවීම පදනම් කරගෙන පොලිය ගණන් හදන ක්‍රමයට තමයි කියන්නේ හීනවන ශේෂය මත පොලිය ගණනය කිරීම කියලා. මේ හීනවන ශේෂය මත පොලිය ගණනය කිරීමේ ක්‍රමය දැන් අපි කඩේකින් භාණ්ඩයක් පහසු ගෙවීමේ ක්‍රමයට ගන්නකොට මේ හීනවන ශේෂ ක්‍රමයට තමයි පොලිය ගණනය කරන්නේ. ඒ වගේම බැංකුවකින් ණය මුදලක් ගන්නකොට ඒත් මේ හීනවන ශේෂ ක්‍රමයට තමයි මේ ආකාරයට තමයි පොලිය ගණනය කරන්නේ. එතකොට කල්බදු ලීසින් ඒවැද්දිත් පොලිය ගණනය කරන්නේ මේ ආකාරයටම තමයි. දැන් අපිට මුළු පොලිය හොයාගන්න වෙනවා. දැන් මුළු පොලිය
ගෙවන්න ඕන මුළු පොලිය පළවෙනි මාසේ පොලිය රුපියල් 600යි. දෙවෙනි මාසේ පොලිය රුපියල් 450යි. තුන්වෙනි මාසේ පොලිය රුපියල් 300යි. හතරවෙනි මාසේ පොලිය රුපියල් 150යි. ඔක්කොම එකතු කරාට පස්සේ රුපියල් 1500ක් එනවා ගෙවන්න ඕන මුළු පොලිය. දැන් අපි මේ මුළු පොලියයි ණය මුදලයි සියල්ලක්ම ගෙවන්නේ වාරික 4කින්. එතකොට එයා ගෙවන්න ඕන සම්පූර්ණ මුදල මෙතෙන්දී අපිට එනවා ණයට ගත්ත රුපියල් 40000යි පොලිය වශයෙන් ලැබුණු රුපියල් 1500යි. ඒ දෙකේ එකතුව 41500යි. මේ 41500 වාරික 4කින් ගෙවන හින්දා 4ෙන් බෙදුවා. 4ෙන් බෙදුවාම 10375ක් එනවා. රුපියල් 10375ක් එනවා වාරිකයේ වටිනාකම. දැන් මෙතන නම් තියෙන්නේ මාස 4යි තියෙන්නේ. තොර මාස 4ක් හින්දා අපිට 4 පාරක් අපි ගාන හදලා අපි ගැටලුව හැදුවා. දැන් වාරික 60ක් වගේ තියෙනවා නම් අපිට මේක මේ විදිහට කරන්න අමාරුයි. අපි 60 පාරක් දැන් මේ විදිහට හදන්න ඕනේ. ඒක හින්දා අපි පහසු ක්‍රමයක් හොයා ගන්නවා. මේ පොලිය ගණනය කරන්න පහසු ක්‍රමයක් අපි හොයා ගන්නවා. දැන් බලන්න මේ ක්‍රමය යටතේ අපි ඉස්සෙල්ලාම හොයනවා මාසිකව ගෙවන ණය මුදලේ කොටස අපි හොයාගත්තන්නේ රුපියල් 10000යි කියලා. රුපියල් 10000ට මාසයකට පොලිය හොයනවා. මාසයකට පොලිය හෙව්වහම 10000 ගුණ කිරීම 100න් 18 12න් ගුණ කරාම රුපියල් 150යි. දැන් අපි හොයන්න හදන්නේ මේ රුපියල් 150 ඒවා කීයක් එනවද මේ මුළු පොලියට කියලා. මුළු පොලියට එනවා රුපියල් 150 ඒවා 10ක්. මේ 150 10න් ගුණ කරාම තමයි 1500 එන්නේ. මේ 10 ගන්න හැටි තමයි මේ ද අපි හොයන්න හදන්නේ. පළවෙනි මාසේ පොලිය ගණන් හැදුවේ රුපියල් 6000ට. එතකොට රුපියල් 150 4ෙන් ගුණ කරා 150 4ෙන් ගුණ කරා. එතකොට එනවා පළවෙනි මාසයේ පොලිය රුපියල් 6000. දෙවෙනි මාසයේ රුපියල් 600. දෙවෙනි මාසයේ පොලිය රුපියල් 150 3ෙන් ගුණ කරාම එනවා 450යි. තුන්වෙනි මාසේ 150 දෙකෙන් හතරවෙනි මාසේ 150 4ෙන්. එතකොට මම වරහණකින් එළියට පොදු සාධකයක් විදිහට 150 එළියට අරන් තියන්නේ. 150 එළියට ගත්තාම වරහණ ඇතුලේ එනවා 4 එකතු කිරීම 3 එකතු කිරීම 2 එකතු කිරීම 1. ඒ කියන්නේ 150 10න් ගුණ කරාම තමයි මේ රුපියල් 1500 එන්නේ. දැන් අපි බලමු රුපියල් 150 10න් ගුණ කරලා තියෙන්නේ. එහෙනම් 10න් ගුණ කරලා තියෙන්නේ මේ 10 හොයාගෙන තියෙන්නේ 4යි 3යි 2යි 1යි කියන සංඛ්‍යා ටික එකතු කරලා. එහෙනම් වාරික ගණන 4 නම් 4 3 2 1 කියන සංඛ්‍යා ටික එකතු කරලා එකතුව මාසිකව ගෙවන ණය මුදලේ කොටසට මාසකට පොලියෙන් ගුණ කරාම තමයි අපිට මුළු පොලිය හම්බ වෙන්නේ. එතකොට වාරික 10ක් වුණොත් අපි 10 ඉඳන් 1 වෙනකන් තියෙන 10 9 8 7 6 5 4 3 2 1 කියන සංඛ්‍යා ටික එකතු කරලා මෙන්න මේ මාසිකව ගෙවන ණය මුදලේ කොටසට මාසකට පොලිය හොයාගෙන ගුණ කරාම හම්බ වෙනවා අපිට මුළු පොලිය. මේක තමයි අපි හොයාගත්ත සම්බන්ධය. ඊළඟට අපි කතා කරනවා මාසිකව ගෙවිය යුතු ණය මුදලේ කොටස. මාසිකව ගෙවිය යුතු ණය මුදලේ කොටස කියන එකට අපි අලුත් නමක් දෙනවා මාස ඒකකයක වටිනාකම. එතකොට මාස ඒකකයක වටිනාකම. මාස ඒකකයක් කියන්නේ මාසිකව ගෙවන්න ඕනේ ණය මුදලේ කොටස. දැන් එතකොට මේ ණය මුදලේ කොටස වගේ කීයක් තියෙනවද කියලා අපි හොයාගත්තා 10ක් තියෙනවා ඉස්සෙල්ලා ගැටලුවේ. ඒක හොයන්න අපි සූත්‍රයක් පාවිච්චි කරනවා සමාන්තර ශ්‍රේණිවල පාවිච්චි කරන සූත්‍රය. මේක සමාන්තර ශ්‍රේණියක් SN = n බෙදීම 2යි a ධන l කියන සූත්‍රය පාවිච්චි කරලා ඒකේ පද 4 එකතුව හොයා ගන්නවා. එතකොට පද ගණන 4යි 4 දෙකෙන් බෙදනවා. පද මුල් පදයේ 4යි අවසාන පදයේ 1යි 4 එකතු කිරීම එක ගුණ කළා සුළු කරාම උත්තරේ එනවා 10ක්. එතකොට මේක වඩාත් සරලව අපි කතා කරනවා මාස ගණන වාරික ගණන n විට මාස එකක් ගන්න හොයනවා n වාරික ගණන දෙකෙන් බෙදලා වාරික ගණනට වඩා එකක් වැඩි ගාණෙන් ගුණ කරනවා. ඒතර වාරික ගණන n නම් n දෙකෙන් බෙදලා n ධන එකෙන් ගුණ කරනවා. ඒ විදිහට මාස ඒකක් ගන්න අපිට හොයා ගන්න පුළුවන්. ඊළඟට ගෙවිය යුතු මුළු පොලිය හොයන සූත්‍රය ගෙවිය යුතු මුළු පොලිය සමානයි මාස ඒකකයකට මාසකට පොලිය. ඒ කියන්නේ මාස ඒකකයකට මාසකට පොලිය කියන්නේ මාසිකව ගෙවන ණය මුදලේ කොටස තමයි මාස ඒකකයක් කිව්වේ. ඒකට මාසකට පොලිය ගුණ කරනවා මාස ඒකක ගණනෙන්. ඒක ගුණ කරනවා මාස ඒකක ගණනෙන්. එතකොට ගෙවිය යුතු පොලිය හොයන ක්‍රමය මේකයි. මාස ඒකකයකට මාසකට පොලිය මාස ඒකක ගණනෙන් ගුණ කරලා අපි ගෙවිය යුතු මුළු පොලිය හොයා ගන්නවා. එතකොට මුළු පොලිය ණය මුදලට එකතු කරා වාරික ගණනෙන් බෙදුවා. එතකොට එනවා සමාන මාසික වාරිකයක වටිනාකම. මේ ක්‍රමය පාවිච්චි කරලා මේ කෙටි ක්‍රමය පාවිච්චි කරලා අපි ඊළඟ ගැටලුව විසඳනවා. ඊළඟ ගැටලුව මූල්‍ය ආයතනයෙන් ණයට ලබාගත් රුපියල් 90000ක මුදලක් හීනවන ශේෂ ක්‍රමයේ යටතේ ගණනය කරන 16%ක වාර්ෂික පොලියක් සමග සමාන මාසික වාරික 15කින් ගෙවා නිම කරන ලදී. දැන් මේක ගෙවලා තියෙන්නේ වාරික 15කින්. එහෙනම් අපිට මුලින්ම හොයා ගන්න ඕනේ මාසයකදී ගෙවෙන ණය මුදලේ කොටස. ඒතොර මාසිකව ගෙවන ණය මුදලේ කොටස අපිට හොයා ගන්න පුළුවන් 90000යි ණය මුදල.
මේ 90000ක ණය මුදල වාරික 15කින් ගෙවන්නේ. එහෙනම් 90000 අපි 15න් බෙදනවා. 15න් බෙදුවහම මාසිකව එයා ගෙවනවා රුපියල් 6000ක මුදලක්. මාසිකව ගෙවනවා රුපියල් 6000ක මුදලක්. දැන් මාසිකව ගෙවිය යුතු ණය මුදලේ කොටසට මාසයකට පොලිය අපි හොයාගන්න ඕනේ. මාසිකව ගෙවිය යුතු ණය මුදලේ කොටසට මාසයකට පොලිය මාසයකට ගෙවන්න ඕන ණය මුදලේ කොටස රුපියල් 6000යි. මේ 6000 වාර්ෂික පොලිය අනුපාතිකයේ 16%යි මම 16%න් ගුණ කරලා තියෙනවා. එතකොට මාසයකට පොලිය හින්දා අවුරුද්දකට පොලිය 12න් බෙදන්න ඕනේ. 12න් ගුණ කරලා තියෙනවා. එතකොට එනවා අපිට රුපියල් 80ක්. රුපියල් 80යි කියන්නේ මාසිකව ගෙවන ණය මුදලේ කොටසට මාසකට පොලිය. දැන් ඊළඟට අපිට මුළු පොලිය හොයාගන්න නම් මාස ඒකක ගණන අපිට හොයාගන්න වෙනවා. එතකොට මෙතන වාරික ගණන 15යි. වාරික ගණන 15 නම් 15 දෙකෙන් බෙදලා 15ට වඩා එකක් වැඩි ගන්න, ඒ කියන්නේ 16න් ගුණ කරනවා. ගුණ කරාම මාස ඒකක ගන්න 120යි කියලා එනවා. දැන් පොලිය හොයාගන්න මුළු පොලිය හොයාගන්න අපිට අවශ්‍ය දත්ත දෙක අපි දෙවෙනි කොටසේදී එක දත්තයක් හොයාගෙන තියෙනවා. තුන්වෙනි කොටසේදී එක දත්තයක් හොයාගෙන තියෙනවා. මේ දත්ත දෙක පදනම් කරගෙන අපිට පුළුවන් මුළු පොලිය හොයන්න. අපේ සූත්‍රය පාවිච්චි කළා. ගෙවිය යුතු මුළු පොලිය අපි හොයනවා මෙන්න මේ විදිහට. රුපියල් 80යි කියන්නේ මාස ඒකකයකට මාසකට පොලිය. 120යි කියන්නේ මාස ඒකක ගන්න. ඒ දෙක ගුණ කරනවා. ගුණ කරාම එයා ගෙවන්න ඕනේ රුපියල් 9600ක මුදලක්. එතකොට මේ 9600ක මුදල සහ එයා ණයට ගත්ත රුපියල් 90000ක මුදල අවසානයේදී ගෙවන්න ඕනේ මාසික වාරිකයක වටිනාකම අපි මේම හොයනවා. රුපියල් 90000 සහ 9600 අපි එකතු කරනවා. එකතු කරාම හම්බ වෙනවා 99600ක්. 99600 කියන්නේ එයා ගෙවන්න ඕනේ සම්පූර්ණ මුදල. ඒක වාරික 15කින් ගෙවන්නේ සමාන මාසික වාරික 15කින් අපි 15න් බෙදනවා. එතකොට එනවා රුපියල් 6640ක්. එතකොට රුපියල් 6640 ගානේ එයා වාරික 15ක් ගෙවුවට පස්සේ එයා ණය මුදල සහ පොලිය ගෙවලා ඉවර වෙනවා. අපි බලමු ඊළඟ ගැටලුව. ඒත් මේ කෙටි ක්‍රමය පාවිච්චි කරලා තමයි මේ ගැටලුව විසඳන්නේ. අත්පිට මුදලට රුපියල් 150,000ක් මිලවන විදුලි උත්පාදන යන්ත්‍රයක් පළමුව රුපියල් 30000ක් ගෙවා ඉතිරිය හීනවන ශේෂ ක්‍රමයේ යටතේ ගණනය කරන 120ක වාර්ෂික පොලියත් සමග සමාන මාසික වාරික 10කින් තමයි මේක ගෙවන්නේ. ඒතර අත්පිට මුදලට රුපියල් 150,000යි. අපි ගෙවීමේ ක්‍රමයට භාණ්ඩයක් ගන්නකොට භාණ්ඩයේ මුළු වටිනාකමම අපිට ගෙවන්න දෙන්නේ නැහැ. අපිට මූලික ගෙවීමක් කියලා එකක් අපි කරන්න ඕනේ. ඒතර භාණ්ඩයේ වටිනාකමෙන් කිසියම් කොටසක් අපි මුලින් ගෙවන්න ඕනේ. ඒතර මේ ගාන තුල රුපියල් 150,000යි මේම උපකරණය රුපියල් 30000ක් මුලින් ගෙවන්න ඕනේ. ඒතර රුපියල් 30000 ගෙවුවට පස්සේ අපිට එනවා මෙයා ඇත්තටම ණය වෙලා තියෙන්නේ රුපියල් 150,000ක් නෙමේ 150,000න් රුපියල් 30000 අඩු කරාම ලැබෙන රුපියල් 120,000. ඒකට අපි කියනවා මූලික ගෙවීමෙන් පසු ඉතිරිවන ණය මුදල. දැන් ගාන ඉස්සලා ගාන වගේමයි ඊළඟට අපි හොයනවා මාසිකව ගෙවන ණය මුදලේ කොටස. මේ ණය මුදලේ කොටස හොයනකොට අපි රුපියල් 120,000 තමයි පාවිච්චි කරන්නේ. රුපියල් 120,000 මාස 10කින් ගෙවනකොට 120,000 10න් බෙදුවාම රුපියල් 12000ක් අපි යා මාසයකට ගෙවනවා. රුපියල් 12000ක් යා මාසයකට ගෙවනවා. ණය මුදලෙන් රුපියල් 12000ක් මාසෙකදී යාගේ ගෙවෙනවා. ඊළඟට අපි මේ රුපියල් 12000ට මාසයකට පොලිය අපි හොයා ගන්නවා. මාසිකව ගෙවන ණය මුදලේ කොටසට ඒ කියන්නේ රුපියල් 12000ට මාසකට පොලිය. මාසයකට පොලිය හොයනවා රුපියල් 12000 ගුණ කිරීම වාර්ෂික පොලිය අනුපාතකය අපිට දීලා තියෙනවා 120යි කියලා. ඒක 120ෙන් ගුණ කරාම 12000ට අවුරුද්දකට පොලිය එනවා. ඒක 12න් බෙදුවාම අපි ඊළඟට මාස එකක් ගන්න හොයනවා. වාරික ගණන 10යි. වාරික ගණන දෙකෙන් බෙදුවා. වාරික ගණනට වඩා එකක් වැඩි ගාන 10ට එකක් එකතු කරාම 11යි. 11න් ගුණ කරා. ගුණ කරාම අවසානයේදී උත්තරේ එනවා මාස එකක් ගන්න 55ක්. ඊළඟට අපි හොයා ගන්න ඕනේ ගෙවිය යුතු මුළු පොලිය. මුළු පොලිය හොයන්න අවශ්‍ය දත්ත දෙක තුන්වෙනි කොටසේ සහ හතරවෙනි කොටසේදී අපි හොයාගෙන තියෙන්නේ. ඒ දෙක ගුණ කරාම එනවා ගෙවන්න ඕනේ මුළු පොලිය. රුපියල් 11000ක මුදලක් එයා ගෙවන්න ඕනේ සම්පූර්ණ පොලිය විදියට. ඊළඟට දැන් පොලිය දන්නවා එයා ණය වෙලා තිබෙ රුපියල් 120,000යි. ඒතර 120,000 සහ මේ රුපියල් 11000 එකතු කළා මාසික වාරිකයක වටිනාකම අපිට හොයන්න පුළුවන්. රුපියල් 120,000 11000 එකතු කරාම රුපියල් 131,000ක් එනවා. 131,000 ගෙවන්නේ වාරික 10කින්. එතකොට 10න් බෙදුවා එක මාසික වාරිකයක් එනවා රුපියල් 13100ක්. එහෙනම් මේ පුජ්‍යලයා රුපියල් 13100 ගානේ වාරික 10ක් ගෙවුවට පස්සේ එයාගේ ණය මුදල සහ පොලිය ගෙවිලා ඉවර වෙනවා. අපි ඊළඟ ගැටලු දෙක අපි කතා කරන්නේ වාර්ෂික පොලිය අනුපාතිකයේ ගණනය කිරීම.
ඒකට අදාළ ගැටලුවක් අපිට තියෙනවා. එක්තරා මූල්‍ය ආයතනයකින් රුපියල් 40000ක මුදලක් ණයට ගත්ත අයෙක් රුපියල් 2315 බැගින් වූ සමාන මාසික වාරික 20කින් එයා ගෙව නිමා කරන ලදී. මාසයකදී ගෙවන ණය මුදලේ කොටස මෙතෙන්දිත් අපි හොයා ගන්නවා. රුපියල් 40000යි රුපියල් 40000 20න් බෙදනවා. රුපියල් 40000 20න් බෙදුවාම පස්සේ මාසයකට ණය මුදලෙන් ගෙවනවා රුපියල් 2000. රුපියල් 2000ක මුදලක් මාසයකට ණය මුදලෙන් ගෙවනවා. එතකොට මෙයා මේ මූල්‍ය ආයතනෙන් ණයට ලබාගෙන රුපියල් 2315 ගානේ තමයි මෙයා ගෙවලා තියෙන. රුපියල් 2315 ගානේ වාරික 20ක් එයා ගෙවලා තිනවා. එයා ණය මුදල විතරක් ගෙවුවා නම් රුපියල් 2000 ගානේ 20ක් තමයි එයා ගෙවන්න ඕනේ. එහෙනම් අපිට පොලිය මෙතනින් හොයාගන්න පුළුවන්. ගෙවන්න ඕනේ ගෙවිය යුතු මුළු පොලිය. ගෙවිය යුතු මුළු පොලිය අපිට හොයාගන්න පුළුවන්. එයා මාසෙකට රුපියල් 2000යි ගෙවන්න ඕනේ. 2315ක් ගෙවලා තියෙනවා මාසෙකට වැඩිපුර. එතකොට රුපියල් 315ක් තමයි මෙයා වැඩිපුර මාසෙකට ගෙවලා තියෙන්නේ. 315 ඒවා 20ක් තමයි මෙයා ගෙවලා තියෙන්නේ. එහෙනම් ඒ ක්‍රමය පාවිච්චි කරලා අපිට පුළුවන් ලේසියෙන්ම ගෙවු පොලි හොයාගන්න. 2315 වෙන් 2000ක් අඩු කරනවා. අඩු කරාම එයා මාසෙකට වැඩිපුර ගෙවන ප්‍රමාණය එනවා 315යි. 315 20ෙන් ගුණ කරා රුපියල් 6300ක් එයා පොලිය වශයෙන් ගෙවනවා. දැන් අපි ඊළඟට කතා කරනවා මේ පොලිය හොයන තවත් ක්‍රමයක් තියෙනවා. මේ අනික් ක්‍රමය. එයා 2315 ගානේ වාරික 20ක් ගෙවනවා නම් 2315 20ෙන් ගුණ කරනවා. එතකොට එනවා රුපියල් 46300ක්. රුපියල් 46300යි කියලා කියන්නේ එයා ගෙවන සම්පූර්ණ මුදල. එයා ණයට ගත්තේ රුපියල් 40000යි. එහෙනම් 46300න් 40000 අඩු කරාම එතකොට එනවා එයා වැඩිපුර ගෙවන මුදල. ඒ කියන්නේ පොලිය. මුළු පොලිය රුපියල් 6300යි. එතකොට පළවෙනි ක්‍රමයටත් අපිට 6300 හොයා ගන්න පුළුවන්. මේ දෙවන ක්‍රමයටත් රුපියල් 6300 කියන මුදල හොයා ගන්න පුළුවන්. ඒ වුණාට ඔයගලන්ට පැහැදිලි වෙනවා ඇති මේකේ මුල ක්‍රමය තමයි වඩාත් ලේසි. ඊළඟට අපිට මේ ගානේ මාස එකක් ගන්න හොයන්න වෙනවා. මාස එකක් ගන්න හොයනකොට අපිට වාරික ගණන 20යි 20 අපි දෙකෙන් බෙදනවා 20 දෙකෙන් බෙදලා 20ට වඩා එකක් වැඩි ගාණෙන් අපි ගුණ කරනවා 20 දෙකෙන් බෙදුවාම 10ක් එනවා 10 21කින් ගුණ කරාම 210ක් එනවා. ඒතර මාස ඒකක මෙතන ගාණ ඇතුලේ මාස ඒකක 210ක් තියෙනවා. ඊළඟට අපිට හොයා ගන්න වෙනවා මාස ඒකකයකට මාසකට පොලිය. මේ මාස ඒකක 210ටම තමයි පොලිය ආවේ රුපියල් 6300ක්. 6300 210න් බෙදනවා. එතකොට එනවා මාස ඒකකයකට මාසකට පොලිය. දැන් අපි ඉගෙන ගත්තා මාස ඒකකයක් කියන්නේ මොකක්ද කියලා. මාස ඒකකයක් කියන්නේ මාසිකව ගෙවෙන ණය මුදලේ කොටස. මාස ඒකකයක් කියන්නේ මාසිකව ගෙවෙන ණය මුදලේ කොටස. මේ ගානේ මාසිකව ගෙවෙන ණය මුදලේ කොටස රුපියල් 2000යි. මේ 2000ට තමයි මාසයකට පොලිය රුපියල් 30ක් එන්නේ. එහෙනම් ඒකෙන් අපිට හොයාගන්න පුළුවන් වාර්ෂික පොලිය අනුපාතකය රුපියල් 2000ට මාසයකට පොලිය රුපියල් 30 නම් ඒක ප්‍රතිශත 100ෙන් ගුණ කරාට පස්සේ අපිට එනවා මාසික පොලිය අනුපාතිකය. මේ මාසික පොලිය අනුපාතිකය 12ෙන් ගුණ කළා අපි වාර්ෂික පොලිය අනුපාතිකය හොයනවා. අවසානයේදී උත්තරේ එනවා 18%යි. ඒතර වාර්ෂික පොලිය අනුපාතිකයේ 18%යි. දැන් අපිට මුදලක් බැංකුවකින් ගන්නකොට ඒ වගේම ගෙවීමේ ක්‍රමයට භාණ්ඩයක් ගන්නකොට එතකොට ඒගොල්ලෝ ආය කරන පොලිය අපිට මේ ක්‍රමයේ යටතේ හොයා ගන්න පුළුවන්. අපි බලමු ඊළඟට දෙවන ගැටලුව. අත්පිට මුදල රුපියල් 80000ක් වන මහාන මැසිමක්. පළමුව රුපියල් 5000ක් ගෙවා. ඉතිරිය 3520 බැගින් වූ සමාන මාසික වාරික 25කින් ගෙවලා තියෙනවා. ඒතකොට රුපියල් 80000යි මේ භාණ්ඩයේ වටිනාකම මූලික ගෙවීමක් කියලා එකක් කරනවා රුපියල් 5000ක්. එතකොට මේ රුපියල් 5000 ගෙවලා ඉවරලා ඉතිරි ප්‍රමාණය ඉතිරි මුදල ඒ කියන්නේ රුපියල් 80000න් 5000 අඩු වුණාම රුපියල් 75000ක් වෙනවා යාගේ ණය මුදල. ඒ 75000 ගෙවලා තින්නේ රුපියල් 3520 ගානේ වාරික 25කින්. අපි පළමුවෙන්ම හොයලා තියෙනවා මූලික ගෙවීමෙන් පසු ඉතිරි වන ණය මුදල රුපියල් 80000න් 5000 අඩු කරලා රුපියල් 75000යි කියලා හොයලා තියෙනවා. ඊළඟට අපි හොයනවා මාසිකව ගෙවෙන ණය මුදලේ කොටස. ඒතර රුපියල් 75000යි මෙයාගේ ණය මුදල. මේ 75000 වාරික අපි ගෙවන්නේ 25කින්. ඒතර 75000 25න් බෙදනවා. එතකොට මාසෙකට ගෙවන ණය මුදලේ කොටස රුපියල් 3000යි කියලා එනවා. ඊළඟට අපිට හොයන්න වෙනවා ගෙවීමට සිදුවන මුළු පොලිය. ගෙවීමට සිදුවන මුළු පොලිය එයා රුපියල් 3520 ගානේ වාරික 25ක් තමා ගෙවලා තියෙන්නේ. රුපියල් 3000ක්
ගානේ වාරික 25ක් ගෙවුවොත් ණය මුදල ගෙවිලා ඉවර වෙනවා. එහෙනම් වැඩිපුර එක මාසයකදී ගෙවෙනවා රුපියල් 3520න් 3000 අඩු කරනවා. අඩු කරාට පස්සේ ලැබෙන උත්තරේ රුපියල් 520යි. 520 25න් ගුණ කරනවා. එතකොට රුපියල් 13000ක් එනවා. ගෙවීමට සිදුවන මුළු පොලිය. ඒතර ගෙවීමට සිදුවන මුළු පොලිය රුපියල් 13000යි. ඒක අපිට මේ ක්‍රමයට අපි ගණනය කරලා බලන්න පුළුවන්. නැත්නම් කඩේක නම් ඕක ප්‍රදර්ශනය කරලා තියෙනවා. භාණ්ඩයේ මිල ප්‍රදර්ශනය කරලා තියෙනවා. මූලික ගෙවීම ප්‍රදර්ශනය කරලා තියෙනවා. රුපියල් වාරිකයක වටිනාකම ගුණ කිරීම වාරික ගණන දාලා තියෙනවා. එතකොට අපිට ඒ අවස්ථාවේදී අපිට කැල්කියුලේටරයක් හරි පාවිච්චි කරලා අපිට පොලිය කොච්චරක් ගෙවන්න ඕනද කියන එක බොහොම සරලව හොයා ගන්න පුළුවන්. 3520 වාරික 25 නම් 25න් ගුණ කරා ඒන උත්තරෙන් රුපියල් මේ ගානේ නම් රුපියල් 75000ක් අඩු කරනවා. 75000යි කියන්නේ එයා ණයට ගන්න මුදල. ඒ කියන්නේ භාණ්ඩය වෙනුවෙන් ගෙවන්න ඉතිරි වෙන ණය මුදල. ඒ විදිහටත් අපිට රුපියල් 13000 කියන උත්තරේ ගන්න පුළුවන්. ඊළඟට අපි මේ ගානේ හොයනවා මාස ඒකක ගණන. මාස ඒකක ගන්න විදිහට එන්නේ වාරික 25යි 25 දෙකෙන් බෙදුවා. 25 දෙකෙන් බෙදලා වාරික ගණනට එකක් වැඩි ගාන 26න් ගුණ කරා. අවසානයේදී මාස ඒකක ගන්න එනවා රුපියල් නෙමෙයි මාස එකක් ගන්න එනවා 325. ඊළඟට මාස ඒකකයකට මාසකට පොලිය අපි හොයන්න වෙනවා. දැන් මාස ඒකක ඔක්කොම තියෙනවා 325ක්. එයා ගෙවන්න ඕනේ මුළු පොලිය අපි හොයාගත්ත රුපියල් 13000යි කියලා. 13000 325න් බෙදුවාම එනවා මාස ඒකකයකට මාසකට පොලිය රුපියල් 40යි. මාස ඒකකයකට මාසකට පොලිය 40යි. රුපියල් 40යි. එතකොට මේ ගානේ මාස ඒකකයක් කියන්නේ මාසිකව ගෙවෙන ණය මුදලේ කොටස. ඒතර මාසිකව ගෙවෙන ණය මුදලේ කොටස මේ ගාන තුල අපි හොයා ගන්නවා 3000යි කියලා කලින් හොයාගත්තා. 3000කට තමයි මාසෙකට රුපියල් 40ක පොලියක් අය කරන්නේ. ඒතර 3000කට රුපියල් 40ක පොලියක් අය කරනවා නම් ප්‍රතිශත 100න් ගුණ කරාම එනවා මාසික පොලිය අනුපාතිකය. ඒක වාර්ෂික පොලිය අනුපාතිකය බවට පත් කරන්න ගුණ කරනවා 12න්. 12න් ගුණ කරාම 16ක් එනවා. එතකොට අපි මේ ගාන තුල මේ ආයතනයෙන් අය කරන වාර්ෂික පොලිය අනුපාතිකය අපි හොයාගත්තා 16යි කියලා. එතකොට අපි අද පාඩමේදී අපි කරා හීනවන ශේෂ ක්‍රමයේ යටතේ පොලිය ගණනය කරා. පොලිය ගණනය කළා වාරිකයක වටිනාකම හෙව්වා. ඒ වගේම වාරිකයක වටිනාකම දීලා තියෙන වෙලාවේ ණය මුදල සහ වාරික ගණන දීලා තියෙන වෙලාවේ අපි හෙව්වා වාර්ෂික පොලිය අනුපාතිකය කියන්නේ ඒ ආයතනයෙන් අය කරපු පොලිය. එතකොට මේ ටික තමයි අද දිනේ කතා කරේ. අද අපි කතා කරපු දේවල් තුලින් ඔබට අප සාමාන්‍ය පෙළ විභාගයේදී ලැබෙන හීනවන ශේෂ ක්‍රමයේ යටතේ පොලිය ගණනය කිරීම යන විෂය කොටසෙන් ලැබෙන ගැටලුව සාර්ථකව විසඳීමට ඔබට හැකියාව ලැබේවයි කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේවා තවත් මෙවැනි වීඩියෝ පාඩමකින් හමු වීමේ බලාපොරොත්තුවෙන් සමු ගන්නවා. ඔබ සැමට ස්තුතියි.